ආයිබෝවන් සුබ උදෑසනක් දුවේ පුතේ. ස්වාධීන රූපවාහිනී සේවයේ තක්ෂිලාව මගින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිරිලක දූ දරුවන් වෙනුවෙන් ගෙනෙන සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමගයි පුතාලා දුවලා අද මේ උදෑසන එකතු වෙමින් ඉන්නේ. පුතේ දුවේ මා සමග අදත් විසාකා විද්‍යාලයේ චාන්දනී රත්නායක මහත්මිය එකතු වෙනවා පුතාලගේ දැනුම අලුත් කරන්නට. එහෙම නැත්නම් පුතාලා පන්ති කාමරදී දැනගත්ත දේවල් නැවත යාවත් කාලීන කරගෙන පුතාලගේ දූලගේ විභාගයේදී කොහොමද ඒවා උදව්වට ගන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්නට. ඉතින් පුතේ දුවේ අපි පසුගිය සතියක සාකච්ඡා කළා සැලලිහිණි සංදේශය සම්බන්ධයෙන්. ඉතින් පුතාලා දන්නවා සංදේශය කියන්නේ මොකක්ද? සංදේශයේ ආරම්භය කොහොමද වුනේ? එතකොට ලංකාවේ තියෙන පැරණිම සංදේශය මොකක්ද? එතකොට ලංකාවේ කෙටිම සංදේශය මොකක්ද? ඒ අතර තියෙන සංදේශ මොනවද? ඉතින් පුතේ දුවේ සංදේශ කියන එක පුතාලා දන්න පරිදි දූතයෙකු මෙහෙවර කරගෙන එහෙම නැත්නම් වාහකයා කරගෙන පණිවිඩයක් යවීමනේ කෙරෙන්නේ. ඉතින් ලංකාවේ බොහෝ කතුවරුන් සංස්කෘත ඇදුරන් එහෙම නැත්නම් මහා භාරතයේ තිබුණු ඒ සංදේශ ක්‍රමය රටාව තමයි උදව් කරගත්තේ. ඒ රටාවට තමයි මේ සංදේශ හැසිරෙව්වේ සිංහල සංදේශකරුවනුත්. විශේෂයෙන් Hindu දෙවියන් ඇදහිීම විශේෂයෙන් මේ සංදේශ කාව්‍ය වලදී සිද්ධ වෙනවා. දැන් අද අපි කතා කරන්නට උත්සාහ කරන්නේ පුතේ දුවේ පුතාලට තවත් සාහිත්‍ය පාඩමක් ලෙස තිබෙන හංස සංදේශයෙන් උපුටාගත් කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට කියන පද්‍ය පන්තිය ඇසුරින්. ඒතර පුතේ දුවේ අනෙත් සංදේශ එක්ක සසඳලා බලනකොට මේ සංදේශයත් දෙවියන් වෙතට තමයි අරගෙන යන්නේ. හංසයා දෙවියන් වෙතට තමයි අරගෙන යන්නේ. හැබැයි හංසයා කෙලින්ම දෙවියන් වෙතට යන්නේ නැහැ. කෑරගල වනරතන හාමුදුරුවන් වෙතට ගිහිල්ලා මේ සංදේශය දීලා ඒ කෑරගල වනරතන හාමුදුරුවන් ලබා විභීෂණ කතරගම ආදී සමන් ආදී දෙවිවරුන්ට පිරිත් කියලා පින් දීලා 6 වෙනි පෙරකුම්බා රජුව ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටීම සමානයි මේකෙන් සිද්ධ වෙන්නේ මේ සංදේශයේදී සිද්ධ වෙන්නේ. ඒතකොට දෙවියන් ආයාචනය කිරීම කෙලින්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට හාමුදුරුව මුලින්ම පිරිත් කියලා පින් දීලා තමයි මේ ඉල්ලීම කරන්නේ. ඒතකොට බෞද්ධ මුහුණුවරක් දුන්න එකම සංදේශය හැටියට සලකන්නට පුළුවන් වෙන්නේ හංස සංදේශය. ඉතින් හංස සංදේශය ලියලා තියෙන පුතේ ඒත් අර අපි කලින් සඳහන් කරලා තියෙන පුතාලා දුර හඳුනන කෝට්ටේ යුගය නැත්නම් සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන කෝට්ටේ යුගයේ තමයි බීදාගම මෛත්‍රිය කියන හාමුදුරුව අතින් තමයි මේ කෘතිය ලියවුනේ. මේකත් ඉතා විසිතුරු පද්‍ය 209කින් යුක්ත කාව්‍ය සංග්‍රහයක්. මෙහිත් අපූර්ව නිර්මාණ අපූර්ව විසිතුරු රටාවන් විවිධ විරිතට වඩා තාල වෙනස් කරමින් එක් එක් ආකාරයට අනුම ගායනා කළ හැකි රිද්මයන් යොදාගෙන අපූර්ව ලෙස නිර්මාණය කරලා තිනවා. විශේෂයෙන් අපිට හිමි වෙලා තිබෙන එහෙම නැත්නම් නියම වෙලා තියෙන පද්‍ය පන්තිය තුල තිබෙන කෑරගල වනරතන කියන ඊටාම උතුම් හාමුදුරු යතිවරයාණන් හිටපු පුදබිම මහා පුණ්‍ය භූමියක් පින්බිමක් වාසනාවන්ත බිමක් ස්තුරු වලින් පිරුණු බිමක් ලෙස ඉදිරිපත් කරන්නට කතුවරයා උත්සාහ කළා තිබෙනවා. මේ උත්සාහයේදී පැරණි ගමක තිබුණු ශ්‍රී විභූතිය පාරිසරික සෞන්දර්යය සුන්දරත්වය මිනිසුන් පන්සල හා බැඳුණු අධ්‍යාත්මික ගුණවගාව මේ සියල්ල ඊටාම ස්වාභාවික අන්දමින් අතිශයෝක්තියෙන් නෙවෙයි ස්වාභාවික අන්දමින් අපි මේකට කියන්නේ ස්වභාවෝක්ති අලංකාරය යථාර්ථවාදී තිබෙන පරිදි ඉදිරිපත් කිරීමක් කතුරයාතින් මනා ලෙස ඉෂ්ට වෙනවා. මේ කවි කියන විට මේ අතිශයෝක්තියක් නෙවෙයි. පුතාලා දූලට මේ කියනකොට මෙහෙම කඳු වලින් ගලා හැලෙනවද ගංගා, මෙහෙම අඹ පිරුණු, දඹ පිරුණු, ජම්බු පිරුණු මෙහෙම කැලෑ තියෙනවද, මෙහෙම වන රඹ නැත්තම් කැලෑ කෙසෙල් තියෙන කැලෑ තියෙනවද? ඒක පුතාලට දූලට මේ වෙනකොට හීනයක් වෙන්නට පුළුවන්.
නමුත් ලංකාවේ බොහොම වසර ගණනාවකට පෙර ආතුව ඉතා සුන්දර පරිසරයක් තිබුණා. වී ගොවිතැනින් ආඩ්‍ය වෙච්ච අපේ කෘෂිකාර්මික රටක් හැම තැනකම ගොවියන් කඩිසරව අලස නැතුව වගා කරන ඇල් වී වලින් පෝෂණය වෙච්ච කෙත් යායවල් අපට තිබුණා. පරදේශක්කාරයින්ගේ අතගැසීම් මත ව්‍යාපාරික වගාව නැගුණට පස්සේ මේ ශාස්ත්‍රිකත්වය මේ සුන්දරත්වය මේ විභූතිය කෙමෙන් නැසෙන්නට වුණා මිස මේ කවි පෙළෙන් කියවෙන සුන්දර ආඩ්‍ය ශ්‍රී විභූතිය ශ්‍රී ලංකාවේ තිබුණා. ඒ නිසා මේක අතිශයෝක්තියක් නෙවෙයි, තිබුණු පරිසරයක සුන්දරත්වය තමයි නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ. පුතේ දුවේ වෙනත් ප්‍රශ්න වගේම මේකෙදිත් අපි පුතාලගේ 3 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය, 3 වන ප්‍රශ්නය, පළවෙනි ප්‍රශ්නය, දෙවන ප්‍රශ්නය සහ වෙනත් ප්‍රශ්න කොහොමද සකස් වෙන්නේ කියන එක සාකච්ඡා කරනවා. ඒකම මේ සංදේශ පරිසරය නැත්නම් ලියවුණු යුගයේ සම්බන්ධයෙන් ලියවුණු කතුවරයා සම්බන්ධයෙන් අපි මේ පරිසරය හඳුනාගෙන ඉඳිමු. ඒ නිසා පුතාලට ඉදිරිපත් කරනවා අපි ඒහා බැඳුණු කරුණු කීපයක් පුතාලට තිරේ මතින් දැන් දැනගන්නට පුළුවන් වෙනවා. මේ කෑරගලේ වැජබෙයි මේ ලෙසින් සිට කියන පාඩම උපුටගෙන තියෙන්නේ හංස සංදේශයෙන්. කතුවරයා වීදාගම මෛත්‍රිය හිමි, කතුවරයාගේ වෙනත් කෘති, ලෝ වැඩ සංගරාව, බුදුගුණ අලංකාරය, කව් ලකුණු මිනිමල, දහම් ගැට මාලාව, දූතයා හංසයා කියලා පුතාලා දන්නවා. ලියු යුගය, කෝට්ටේ යුගය, ඒක තමයි ලංකාවේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. ගුරුත් මහත්මිය තවදුරටත් අපි කරුණු ටිකක් කතා කරමු. මේ ගුරුතුමා සඳහන් කළා වගේම මේ පණිවිඩයක් sannivedanaya කළ පමණින්ම එය සංදේශයක් වෙන්නේ නැහැ. සංදේශයක ආකෘතියක් තියෙනවා. ಭಾರತೀಯ අලංකාරිකයන්ට අනුව මේ දණ්ඩි කියන පඬිවරයාගේ කාව්‍ය දර්ශනයට අනුව විශ්වනාථ කියන පඬිවරයාගේ සාහිත්‍ය දර්ශනයට අනුව සංදේශයක ආකෘතියක් තියෙනවා. අපි මුලින්ම සඳහන් කළා ආශිර්වාදකින් තමයි පටන් ගන්නේ. දූත පැසසුම, ඊළඟට අරමුණ හේවත් දූත කාර්ය ප්‍රකාශ කරනවා, ඊළඟට වර්ණනා ඇතුළත් වෙනවා, පුර වර්ණනා, මග වර්ණනා, සඳා වර්ණනා, නිශා වර්ණනා, උදා වර්ණනා ආදී විදියට. ඒ වගේම තමයි යා යුතු ස්ථානය කොහෙද, සංදේශ ලබන ග්‍රාහකයා කවුද, ඊළඟට මේ ඒ හසුන පැවසීම අවසානයේදී ওই විදියට සංදේශ කාව්‍යයක ආකෘතියක් තියෙනවා. නැතිනම් පණිවිඩයක් ඇතුළත් වූ පමණින් ඒ සංදේශ කාව්‍යයක් බවට පත්වන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සංදේශ ලිවීමේ අරමුණ සඳහන් කරාම මේ පෞද්ගලික පරමාර්ථ තිබුණේ. ඔබට ගුරුතුමා හොඳින් පැහැදිලි කරා. ඒක පොදු පරමාර්ථ තිබුණේ. සමන් විභීෂණ උපුල්වන් කතරගම කියන දෙවිවරුන් ලවා පිරිත් අසන්නට සලස්වා වනරතන හිමියන් ලවා රතන සූත්‍රයේ ලක්ෂ වාරයක් පිරිත් කරලා ඒ පිරිත් කියලා පින් දීලා 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාට සෙත සලසන්නටයි හංස සංදේශය විදාගම මෛත්‍රී හිමියන් විසින් ලිව්වේ. ඒ වගේම තමයි කෝට්ටේ යුගයේ ස්වර්ණමය සාහිත්‍ය ස්වර්ණමය යුගය කියලා අපි ඉස්සෙල්ලා හඳුන්වනවා. ඒ වගේම වෙනත් සංදේශ කාව්‍ය කෝට්ටේ යුගයේදී ලියවුණා. මේ විදාගම මෛත්‍රී හිමියන් හංස සංදේශ ලියන අතර වාරයේදී ඔබ මීට ප්‍රථම කරපු මීට කලින් ඔබ නරඹපු පාඩමක එක සඳහන් වුණා. මග විසිතුරු පාඩම ගත්තේ සැලෙනි සංදේශයෙන්. සැලෙනි සංදේශ ලියුනේ කෝට්ටේ යුගයේදී. අපි දැන් බලමු ඒ පිළිබඳවත් ඔබට තවදුරටත් ඒ කරුණු පැහැදිලි කරන්න තිරයෙන් බලමු. මේ ලියන්න අරමුණ උනේ කවර කාරණයක්ද? ඒක දැන් ඔබට හොඳින් බලා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම සමකාලීන සංදේශ, එකම කාලයේ ලියවුණ සංදේශ මොනවද කියලා. පරවි සංදේශ ලිව්වේ තොටගමේ ශ්‍රී රාහුල හිමියන්. කෝකිල සංදේශය ලිව්වේ දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන්පති හිමි. සැල්ලේනි සංදේශය තොටගම ශ්‍රී රාහුල හිමියන්මයි. ගිරා සංදේශයේ කවියා අඥාතයි. කවි නිශ්චිත වශයෙන් නිර්මාණකරුවා කවුද කියලා සඳහන් වෙන්නේ නැහැ. ඔය තමයි කෝට්ටේ යුගයේ ලියවිච්ච සමකාලීන සංදේශ. එහිදීත් කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍ය දෙකක්ම ලියවිලා තියෙන්නේ තොටගමේ ශ්‍රී රාහුල හිමියන් අතින්. අපි මේකේ කාව්‍ය ආකෘතිය පිළිබඳව කතා කළොත්
දැන් මේකේ කාව්‍ය ආකෘතිය තමයි පුතේ අර ගිරා සංදේශයේදී අප කතා කළා වගේම සමුද්‍රඝෝෂ විරිත මාත්‍රා 18 විරිත ඊළඟට මේකේ පද්‍ය ගණන 206ක් විශ්ව සාහිත්‍ය ප්‍රථම සංදේශය අපි මුලින් කතා කළා මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය කියන පද්‍ය කෘතිය තමයි ලෝකයේ ප්‍රථම සංදේශ කාව්‍ය හැටියට හඳුන්වන්නේ. ඒකම ප්‍රථම සිංහල සංදේශය තමයි මයුර සංදේශය කවීශ්වර කියන හිමියන් විසින් ලියන ලද එය ගම්පොළ යුගයේදී ලියවුණක් හැටියට තමයි සැලකන්නේ. අපි පුතේ දුවේ මේ සාකච්ඡා කළේ පුතාලා දුලට ඒ නැවත බලා ගන්නට පුළුවන් නම් ඒ කොටස මුලින් සඳහන් කළ කොටස තිරයෙන් බලා ගන්න පුළුවන් දැන් ආපහු කාව්‍ය ආකෘතිය සමුද්‍රඝෝෂ විරිත පද්‍ය ගණන 206යි විශ්ව සාහිත්‍යයේ ප්‍රථම සංදේශය මේඝදූතය මහා කවි කාලිදාසයන්ගේ ප්‍රථම සිංහල සංදේශය මයුර සංදේශය කවීශ්වර හිමියන් විසින් ගම්පොළ යුගයේදී ලියන ලද. ඉතින් පුතේ දුවේ අපි දැන් මේ කතා කරේ මේ සාහිත්‍ය කෘතිය හා බැඳුණු පරිසරය ගැන. මේ සම්බන්ධයෙන් පුතාලගේ දූලගෙන් ප්‍රශ්න අහන බව පුතාලා දූල දාන්න. ඉන් අනතුරුව දෙවන ප්‍රශ්නයේදී පුතාලගෙන් මේ කවියක් හෝ කොටසක් ඉදිරිපත් කරලා එයින් අංකිත පදවල තේරුම් සහ වෙනත් ප්‍රශ්නයක් ඇසීමේ හැකියාව බොහෝ දුරට තියෙනවා. ඒ විදිහට තමයි දැන් ප්‍රශ්න පත්‍ර ආකෘතිය සකස් කෙරෙන්නේ. ඉතින් අපි සකස් කරගත්ත එක කවියක ඒ ප්‍රශ්න ආකෘතියක් තිබෙනවා පුතේ දුවේ. අපි බලමු මේ දැන් පුතාලා දූලට කවියක් ඉදිරිපත් කරලා තියෙනවා. තා මිහිරි කවියක්. මේ කතුවරයත් හංස සංදේශ කතුවරයත් ඉතා අපූරු ස්වාභාවික අවස්ථා සහ සිද්ධි නිර්මාණය කරලා තියෙනවා. මේවා කියවන කොටත් ඒ පරිසර ඒ අපේ ශ්‍රී ලංකාවේ තිබුණු ශ්‍රී විභූතිය ඒ සුන්දරත්වය මැවි මැවි පෙනෙන්නට පටන් ගන්නවා. පුතාලට තිරේ මතින් බලා ගන්නට පුළුවන් දැන් සාර ඵලය අඹ දඹ රඹද වල්පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සිට. ඉතින් මේකෙන් තේරුම නම් අඹ ජම්බු කෙසෙල් කැලෑවල ඊටාම සාරවත්ව හැදුණු ඇලදොල මිහිරි ජලය රැගෙන ගලා බසින හැම වෙලාවකම ආසාව මිනිසුන්ගේ ආසාව ඇති කරන කෑරගලය කියන ප්‍රදේශය වැජඹෙනවලු මේ විදියට කියන එකයි තේරුම. ඉතින් මේකෙන් පුතාලගෙන් අහන ප්‍රශ්නය තමයි අපි බලමු අංකිත පදවල අරුත් ලියන්න. මේකේ වචන දෙකක තේරුම් ලියන්න තියෙන්නේ වල්පිට මීර ජලය. ඒතර වල්පිට කියලා කියන්නේ වනාන්තරයේ කියන එකයි. මීර ජලය කියන්නේ මිහිරි වූ සීතල ජලය කියන එකයි. ඒතර මිහිරි ජලය කියලා ලිව්වම හරි. ඊළඟ එක අහන්නේ පළමු පෙළෙහි දැකිය හැකි ශබ්ද රස සඳහා වූ කාව්‍ය උපක්‍රමය කුමක්ද? පළමු පෙළෙහි දැකිය හැකි ශබ්ද රස සඳහා වූ කාව්‍ය උපක්‍රමය. ඒතර ශබ්ද රසය සඳහා අපි මුලදී කතා කරලා තියෙනවා පුතේ කවියක් නිර්මාණය කරනකොට අර්ථ රසය සහ ශබ්ද රසය දෙපැත්තටම උපක්‍රම කතුවරුන් පාවිච්චි කරන බව. ඒතර මෙහිදී අහන්නේ ශබ්ද රස සඳහා. ඒතර ශබ්ද රස සඳහා තියෙන දේවල් තමයි අනුප්‍රාසවත් යෙදුම් එලිසමය විරිත ලය කියන එක. පුතාලා දැන් හිතා ගන්න මොකද්ද මේකට එන උත්තරේ. සාර ඵලය අඹ දඹ රඹ. එතකොට බ යෙදුණු අකුරු දෙකේ අකුරු වචන තුනක් එක ළඟ තියෙනවා. ඒ නිසා මේකේ යොදාගත්ත උපක්‍රමය තමයි අනුප්‍රාසවත් යෙදුම් කියන එක. හරි ගුරුතුමිය තවත් කවියක්වත් බලමු මේ විදිහට. මීහඹ මුව මණ්ඩල මෙන් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදි ඒ වෙහෙර සිට කිරම්බ පොකුරු මී රස ලැබ බොන ලෙසට නරඹ මිතුර තගේ නිත සිත සතුටු කොට. දැන් මේ කවියෙන් කවිය අදහස ගත්තොත් මේ ආවාස බුදු ගෙවල් බෝධිය චෛත්‍ය ප්‍රියමනාප පරිසරය මේ ධර්මශාලා මේ ආදී සියල්ලම මේ විහාරයේ සතු නිරන්තරයෙන් විහාරයේ ලැබුණු ඓශ්චර්යය. ඉතින් කෑරගල විහාරයේ මේ
දුලබ සියලු සම්පතින් ආඩ්‍ය වූ විහාරයේ ඉඳගෙන එහි කරන පූජා ධර්මදේශනා ඒ සුන්දර පරිසරයේ සුන්දර වටපිටාව බලලා නෙතත් සිතත් සතුටු කරගන්න මේ හංසයට කියනවා නෙතයි සිතයි සතුටු කරගන්න කියලා අපි දැන් බලමු ඒකේ ඉරි ඇඳය. එතකොට මේ තවත් එකක් කියන්න ඕනේ මේ සියල්ල දරා සිටින මහී කාන්තාව මේ මිහිඹ කියන එකෙන් අදහස් කරන්නේ ඉරි ඇඳි පදයෙන් මිහි එකතු කිරීම අඹ කියන පද දෙක එකතු වෙලා තමයි මේ සංධිය සෑදෙන්නේ. මිහි කියන්නේ පොළව, අඹ කියන්නේ කාන්තාව. එතකොට පොළොව නැමැති කාන්තාව. එතකොට තවත් එකක් කියන්න ඕනේ මේ කවිය ගැන මම අදහසක් පළ කරන්න ඕනේ මේ මහී කාන්තාව යන වචනයෙන් අපට දැනෙන්නේ මේ සියල්ල දරා සිට සියල්ල ඉවසා සිටින මාතාවකගේ ස්වරූපය තමයි. ඒ කියන්නේ කෑරගල පද්මාවති පිරිවනේ තියෙන විශිෂ්ටත්වය තමයි කවිය මතු කරන්නේ. අපි දැන් ඊළඟ මේ ප්‍රශ්නවල අපි පිළිතුරු බැලුවොත් මිහඹ මිහි එකතු කිරීම අඹ මුහිදන අඹ තමයි මිහඹ වෙන්නේ පොළොව නැමැති කාන්තාව. ඊළඟට කිරඹ කියන්නේ කිරි දන අඹ කිරි එකතු කිරීම අඹ සංදි වෙලා තමයි මේ පද හැදිලා තියෙන්නේ. කිරි සහ ජලය කිරි ජලය. ඉතින් මේ ගුරු මහත්මිය මෙතන දැන් මිහඹ කියනකොට මිහි අඹ කියනකොට වෙනස් එතන අඹ තේරුම වෙනස් කිරඹ අඹ කියන තැන ජලය අනෙක් ඉස්සලා මිහඹ කියන තැන කාන්තාව. ඒතර බහුවර්ථ පදයක්. ඊට ඒ වගේම තමයි ගුරුතුමා මේ පද සංදි වෙලා තමයි මේ තනි පදයක් බවට පද සංදි වෙලා තියෙනවා. සංදි වීමකුත් අර ඔබ ඉගෙන ගත්ත සංදි වීමුත් මේ වෙලාවේ මතක් කරගන්න පුළුවන්. ඊළඟට අපි ඒකේ පිළිතුරු මේ ඔබට මේ දකින්න සැලැස්සුවොත් මේකේ ඊළඟට ආ කොටසේ තියෙනවා අයන්න කොටසේ තමයි අංකිත පදවල අරුත් ලියන්න තියෙන්නේ. ආ කොටසේ තියෙනවා පද්‍ය සඳහන් උපමාවක් ලියන්න කියලා. ඉතින් උපමා මේකේ එක උපමාවක් නෙමෙයි තවත් උපමාවක් ඔබට සොයා ගන්න පුළුවන්. මිහඹ මුව මඩල. ඒ තමයි උපමාව. මිහඹ මුව මඩල මෙන් නිපාත පදේ නැති වුණාට මිහඹ මුව මඩල කිව්වහම ප්‍රමාණවත්. ඊළඟට කිරඹ පොකුරු මී රස ලැබ බීම. ඒක තමයි ඊළඟ උපමාව. දැන් ඒ පිළිතුරුත් ඔබට බලා ගන්නට පුළුවන්. දැන් මේ විදිහට පැහැදිලිව පිළිතුරු ලියන එකත් මම හිතන්නේ ඔබට ලකුණු ලබා ගැනීමේ ලොකු වාසියක් කියලා මට හිතෙනවා. අපි තවත් සාකච්ඡා කළොත් ඔව් දැන් ගුරුතුමිය කිව්වා වගේ පුතේ දුවේ දැන් අපි සංදි පාඩම් වලදී සහ සමාස පාඩම් වලදී පුතාලා එක්ක සාකච්ඡා කරනවා මේ සංදි සහ සමාස වර්ගවලදී මේ භාෂාවට ලැබෙන ආලෝකය ගැන. ඒතර විශේෂයෙන් සමාස සහ සංදි වීමේදී අකුරු අඩුවීම වචනවලට මට සිලිටි ගතියක් ලැබීම ආදී වශයෙන් උපකාර කීපයක් සිද්ධ වෙනවා. ලේසියෙන් උච්චාරණය කිරීමේ පහසුවත් ඒ වගේම ගීත සහ කවි නිර්මාණයේදී මාත්‍රා ගණන් සකස් කර ගැනීමේදීත් මේ සමාස සහ සංදි වීම ඊටාම ගැළපෙනවා. ඉතින් පුතාලට දැන් මේ ගුරුතුමිය කියා දුන්නු කවියේ නැත්නම් පුතාලා දුවලා පාඩම් කරලා මේ වෙලාවේ මතකයේ තියෙන මිහඹ කියන තැන ඔක මිහි අඹ කියලා ගත්තොත් මේක තාලයට කියන්න බෑ. මිහඹ මුව මණ්ඩලමෙන් දිලෙන හැම විට කිව්වට මිහි අඹ මුව මණ්ඩලමෙන් කිව්වොත් ඒ රිද්මය නැත්නම් අර විරිත නැත්නම් තාලය වෙනස් වෙනවා. ඒ නිසා ඒ කතුවරයාගේ දක්ෂකමත් එක්ක මේක කැටි කරලා සංදි කරලා මිහඹ කියන පදයක් අරගෙන තියෙනවා. ඒතුන මිහඹ කියන්නේ රූපකයක්. මිහඹ මුව මණ්ඩලමෙන් කියලා කිව්වම උපමාවක්. ඒතර මෙතන රූපකයක් සහ උපමාවක් කියන භාෂා කාරණා දෙකක් තියෙනවා පුතේ දුවේ. ඒ වගේම මිහඹ කියනකොට අඹ කියන්නේ කාන්තාව. දැන් කිරඹ කියන තැන අඹ කියන්නේ ජලය. ඒතර ඒ බහුවර්ථත් මෙතනින් යොදාගෙන තියෙනවා. ඒ වගේම කිරඹ මිහඹ කිරි අඹ කිර් ඊ අඹ ඊ කැපිලා කිර් අඹ කිරඹ පූර්වස්වර ලෝප සංදි ක්‍රමයට මෙතන කිරඹ හැදිලා තියෙන්නේ. මිහි අඹ කියන එකත් ඒ විදියම තමයි. කිරි අඹ වල කිර් ඊ අඹ ඊ කැපුණා කිර් අඹ කිරඹ වුණා වගේ. මිහි අඹ මිහ් ඊ අඹ යන්න කැපෙනවා මිහ් අඹ මිහඹ කියලා පූර්වස්වර ලෝප ක්‍රමයට තමයි මේකත් සකස් වෙන්නේ. ඒතර මේ කතුවරුන් ව්‍යාකරණය පිළිබඳත් නොයෙක් දැනුම් මට්ටම් වල හිටි කවීන් බව අපිට මේ වගේම පැහැදිලි වෙනවා. ඒතර මේ ඊට සුන්දර අවස්ථා නිර්මාණය කරන්නට යොදාගත්තේ මෙන්න මේ වගේ අපි කතා කරේ පුතේ දුවේ පුතාලගේ 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය හැටියට
සකස් විය හැකි ආකෘතික ප්‍රශ්නයක් දෙකක්. ඉතින් මෙතෙන්දී අපි උත්සාහ කරන්නේ පුතාලා රසාස්වාද සඳහා යොමු කරන්න. කොහොමද පුතාලා මේ දැන් මීට ප්‍රථම සාකච්ඡා කළ පාඩම් වලදීත් රසාස්වාද සම්බන්ධයෙන් පුතාලා අප සාකච්ඡා කරලා තියෙනවා. කොහොමද රසාස්වාදයේ දීලා තියෙන ප්‍රකාශනය වටහා ගන්නෙ? එහි තියෙන කොටස් මොනවද? කොටස් කීයක් තියෙනවද? ඒ කොටස් වලට ලිබීමේදී ප්‍රවේශය කොහොමද? ඉන්පස්සේ උදාහරණය ඉදිරිපත් කරමින් ප්‍රකාශනය හා එය තහවුරු කිරීම කරන්නේ කොහොමද? ඒ ලෙසින් උදාහරණ සියල්ල ඉදිරිපත් කරලා අවසානයේ ප්‍රකාශනය හා බැඳුණු නිමාවක් කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් අපි අදත් සොයාගෙන තියෙනවා පුතාලා දුවලට ඉදිරිපත් කරන්නට. දැන් සැප සම්පතින් පිරි ඉපැරණි ගමක තොරතුරු සිත් ගන්නා සුළු අයුරින් ඉදිරිපත් කිරීමට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට පද්‍ය පන්තියේදී සිදු වෙයි. නිදසුන් දෙමින් විමසීමට ලක් කරන්න කියලායි කියන්නේ. සැප සම්පතින් පිරි ඉපැරණි ගමක තොරතුරු සිත් ගන්නා සුළු අයුරින් ඉදිරිපත් කිරීමට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට පද්‍ය පන්තියේදී සිදු වෙයි. එතකොට පුතාලා සැප සම්පතින් පිරි ඉපැරණි ගමක තොරතුරු තමයි මේකේ ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර ඉපැරණි කරුණු ඉදිරිපත් කරන්නට ඕනේ. සැප සම්පත් තිබුණු බව පෙන්වන්නට ඕනේ. ඉතින් පුතේ දුවේ මේකට පුතාලා දුවලා ප්‍රවේශණය ගන්නකොට බීදාගම මෛත්‍රිය හිමියන් විසින් ලියන ලද හංස සංදේශයෙන් උපුටාගත් කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට යන පද්‍ය පන්තිය මගින් කෑරගල වනරතන හාමුදුරුවන් වහන්සේ වැඩ වාසය කළ විහාරයේ තිබෙන පුරාණ ග්‍රාමය පිළිබඳ අපූර්ව තොරතුරු විස්තර කෙරේ කියලා ඒ විදිහට ප්‍රවේශනයක් ගන්න පුළුවන්. ඒ අතරින් මේ සැප සම්පතින් පිරිච්ච මේ ආඩ්‍යවත් ගම්මානයේ ස්වභාවය ඉදිරිපත් කරනවා කියන එකත් පුතාලට ඉදිරිපත් කරන්නට පුළුවන්. එතකොට දැන් පුතාලා මේ පද්‍ය පන්ති කියනකොට පුතාලා දන්නවා ඇල්හාල් වලින් පිරුණු කෙත්වත් සැදුණු කෙසෙල් අඹ තඹ ජම්බු ඉදුණු පැසුණු කඳු මතින් දිය ඇලි ගලා හැලෙන ඊ타මත්ම ඕලු නෙළුම් වලින් පිපුණු විල් සහිත සුන්දර පන්සලක් තිබෙන මේ පන්සල හා නිතරම ගැවසෙන මිනිසුන් සිටින ඊ타මත්ම ලස්සන අලංකාර නෙළුම් මහනෙල් පිපුණු පොකුණු සමග ඒ හා ගැවසෙන මිනිසුන් නිතරම දාන බාන කටයුතු කරමින් ප්‍රදක්ෂිනා කටයුතු කරමින් ඊටම අධ්‍යාත්මික ගුණවගාවකින් යුක්තව ජීවත් වෙන පිරිසක් බව පුතාලට දැනෙනවා. මේ සත්‍ය කරුණු පැරණි සිංහල නැත පැරණි ශ්‍රී ලාංකික ග්‍රාමයේ තිබුණු සුන්දරත්වය ආඩ්‍යත්වය එහෙම නැත්නම් සැප සම්පතින් පිරුණු බව තමයි මේයින් ප්‍රකාශ කරන්නට උත්සාහ කරන්නේ. ඒතකොට ලංකාව ශිෂ්ටාචාරගත වුණේ කෘෂිකර්මාන්තය සමග. ඒ නිසා අහිංසාවාදී බුදුන් වහන්සේ පවා දේශනා කළ වදාළ වී ගොවිතැන ආශ්‍රයෙන් තමයි බත ඇසුරින් තමයි ශ්‍රී ලාංකිකයා ගොඩ නැගුණේ. ඒ නිසා එදා සිටම වාරී ශිෂ්ටාචාරය වැව් සහ අමුණු දිය ඇලි මේ මාර්ගයෙන් තමයි තමන්ගේ ජීවිකාව සකස් කරගන්නට ගම්මාන ක්ෂේත්‍ර මිනිසුන් විසින් සකස් කරගත්තේ. ඒ නිසා මේ කඳු කීපයකින් වටවුණු ඉතාමත් සස්ත්‍රික පරිසරයක ගලාගෙන එන ජලය අපතේ නොයවා අර පරාක්‍රමබාහු රජතුමා කිව්වා වගේ බැස්සෙන් වැටෙන එක වතුර බිඳක්වත් කුඹුරු ප්‍රයෝජනයට නොගෙන ඉවතට යන්නට දෙන්න එපාය කියනවා වගේ මේ ප්‍රදේශයේ සිටි මිනිසුත් අර කඳු හරහා ගලා හැලෙන සීතල දිය දහරාව තමන්ගේ ජීවිකා වෘත්තිය එහෙම නැත්නම් තමන්ගේ ශාස්ත්‍රිකත්වය වෙනුවෙන් නැත්නම් සොයං පෝෂණය වෙනුවෙන් අපේ රටේ දියුණුව වෙනුවෙන් යොදා ගන්නට සූදානම් වෙලා සිටපු බව මේ කතුවරයා අපිට ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ ගමේ බැඳියාව පන්සල හා බැඳියාව ජලාශ්‍රිත ශිෂ්ටාචාරය කුඹුරු ගොවිතැනින් ආඩ්‍ය බව තල් පොල් ගෙවතු පිරුණු මැදුරු සහිත වීම මේ ආදී සියල්ල කතුවරයා ඉදිරිපත් කරන්නේ පැරණි ගමක
සැප සම්පතින් පිරුණු ගම්මානයක ස්වභාවය එලි දැක්වීමට මේ සඳහා මෙන්න මේ ප්‍රකාශනයක් මේ තරම් අපි කතා කරලාට පුතාලට පැය 2යි ලැබෙන්නේ ප්‍රශ්න පත්‍රය සඳහා. ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ නිසා පුතාලා කාලය සීමා කරගන්නට ඕනි. අවශ්‍ය පරිදි නිශ්චිත පිළිතුරු ඒ කාලයට අනුව කාලය කළමනාකරණය කරගෙන මින් තමයි ඉදිරිපත් කරන්නට ඕනේ. පුතාලා දුවලා මේවා පන්ති කාමරයේදී ලියලා හුරු වෙලා ඇති. අපි මේ සඳහා ගන්නට පුළුවන් උදාහරණ මොනවද කියලා බලමු පුතේ දුවේ. දැන් මේ පාරිසරික එහෙම නැත්නම් සැප සම්පතින් පිරුණු පුරාණ ගම්මානයක එක අංශයකින් අපිට ගන්න පුළුවන් සස්ත්‍රිකත්වය හා පාරිසරික සුන්දරත්වය. කතුවරයා මේ ගම්මානයේ කෑරගල වනරතන හාමුදුරුවනේ මෙහි වැඩ වාසය කරන්නේ. කෑරගල වනරතන හාමුදුරුවෝ තමයි අර දෙවිවරුන් ගාවට ගිහිල්ලා පිරිත් කියලා රජුරුවන් ආරක්ෂා කරන්නට කියලා ඉල්ලා හිටින්නේ. එතකොට දෙවියන් ළඟට ගිහිල්ලා මෙහෙම දෙයක් ඉල්ලන්නට පුළුවන් ශික්ෂාකාමී හිමිනමකට පමණයි. ඉතින් මේ සුසිල්වත් ශික්ෂාකාමී වනරතන හාමුදුරුවෝ වාසය කරන පන්සල තියෙන ගම ඊටාම පිරුණු සුන්දර ගමක් කියන එක අරුමයක් නෙවෙයි. හොඳ යතිවරයාණන් කෙනෙක් ඉන්න ප්‍රදේශයක් හොඳ වෙනවා. ඒ වගේම තමයි මේකේ දැන් කුලින් බලන්න පුතා කවිය කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. ගුරුතුමා අපි ඉදිරියේදී කතා කරමු මේක පොඩ්ඩක් කියලා. කුලින් කුලම සිහිලඹ බැහෙන කදුරුය දොලින් දොලම කල් යල් කරන කුඹුරුය පලින් පලම තල් පොල් ගෙවතු මැදුරුය තලින් තලම පුල් පියු මුපුල පඬිරුය. පුතාලා මේ තේරුම් දන්නවා. නමුත් කුලින් කුලම සිහිලඹ කන්දක් කන්දක් ගානේ දියැලි පහළට කඩාගෙන හැලෙනවා. සිහිලඹ සිහිල් ජලය වැහෙන වැගිරි පල්ලෙහාට ගලාගෙන එනවා. දොලක් දොලක් ගානේ කල් යල් කල් කියලා කියන්නේ මාස් කන්නය යල් කන්නේ කියන්නේ යල් අපි දන්නවා යල සහ මහ කියන කන්න දෙකට අපේ රටේ කුඹුරු වගා කෙරෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ මේ සියල්ල කෙරෙනවා අර කුලින් කුලම ගලා හැලෙන සීතල ජල ධාරාව එක බිඳුවක්වත් අහක නොයා ඊටාම සස්ත්‍රිකාන්දමින් කුඹුරු වගා කරන ප්‍රදේශයක් බව මෙහි තියෙනවා. ඉතින් කුඹුරු වගාව තියෙනවා නම් ගොවිතැනින් සම්පූර්ණයි නම් අටුකුට්ටු පිරෙනකොට සිංහලයා සම්පෝසිතයි. ඒ කියන්නේ ඒ යුගවලට අනුව මිනිසුන්ගේ තරාතිරම් මැන්නේ පෝසත්කම් මැන්නේ අටුකොටු වලින් සහ කෙත්වතු කුඹුරු පිටි අනුවයි. හරකා බාන අනුවයි. ඉතින් මේ කියන මේ කියමන් අනුව කුලින් කුලම සිහිලඹ වැහෙන කදුරුය දොලින් දොලම කල් යල් කරන කලට යලට මහට දෙකටම කුඹුරු කෙරෙනවා නම් පලින් පලම තල් පොල් ගෙවතු මැදුරු තිබෙනවා නම් පොල් වත්තෙන් අඩුවක් නැත්තම් තලින් තලම තඩාගයක් පාසා පිප්පුණු මලින් යුක්ත නැත්තම් රතු නෙළුම් සහ සුදු නෙළුම් වලින් පිරුණු විල් තියෙනවා නම් මේ පරිසරය මොනතරම් සුන්දරද කියලා පුතාලා දූලා සිතා ගන්න පුළුවන්. පුතාලා දූලා මේ වගේ ස්වාභාවික පරිසරයක් දැක තිබෙන්නටත් පුළුවන් නොතිබෙන්නටත් පුළුවන්. කොහොම වුණත් මෙවන් සැකසු කෘත්‍රිම පරිසරයක් හෝ මෙවන් ආකාරයෙන් දැකලා තියෙන්නට පුළුවන්. ඉතින් මේ කතුවරයා මේ සස්ත්‍රිකත්වයේ සඳහා යොදාගෙන තිබෙනවා කුඹුරු පිරිලා සරුසාරව තියෙනවා. ඒකම තල් පොල් ගෙවතු තිබෙනවා. ඉතින් මේවා තිබෙනවා නම් ශ්‍රී ලංකාවේ අය ඉතා පෝසත්. ඒක තමයි මේ තිබුණු සස්ත්‍රිකත්වය. ඒකම කුලින් කුලම කඳු වලල්ලකින් රිදී පාටට ගලා හැලෙන ජලය හතර වටේට පේනවා නම් මොනතරම් අපූර්ව චමත්කාරයක් දැනෙනවද. ඒකම මේ වැටෙන වතුරේ සීතල ඇඟට දැනිලා ඇඟට දැනෙන සිසිල අපිට ඊ타ත්ම චමත්කාර ජනක ලෙස සිතට වැදෙනවා. අපිට ඇහැට පේන්නේ නමුත් මනසට පේන්න පටන් ගන්නවා. ඒකම තලින් තලම පුල් පියු මුපුල පඬිරුය තඩාගයක් විලක් පාසා නෙළුම් මල් පිපුණු හංසයෙන් ගමන් කරන සුන්දර අවස්ථාවක් තියෙනවා නම් ඒ පරිසරය මොනතරම් සුන්දරද කියන එකයි මේ කතුවරයා මේකෙන් කියන්නට උත්සාහ කරන්නේ. එතුමා ඒ ප්‍රදේශයේ තිබුණු සැප සම්පතින් පිරි ආඩ්‍ය බව සස්ත්‍රිකත්වය හා පාරිසරික සුන්දරත්වයත් එක්ක එකතු කරගෙන ඉදිරිපත් කරනවා.
තව කවියක් තියෙනවා ඒ වගේම අපි බලමු. ඒ කවිය කියවලා බලමු පොඩ්ඩක්. සාරපලය අඹ දඹ රඹද වල් පිට මීර ජලය ඇල දොල කඳු පිටින් බට නෑර ලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජඹෙයිමේ ලෙසින් සිට මෙහිදීත් කතුවරයා පුතේ දුවේ අර එලිසමය දැන් අපි ඒ ගැන කතා කරනවා නම් මේකේ උපක්‍රම දිහා බලනකොට සාරඵලය මීර ජලය නෑර ලොලය කෑරගලය කියන මුල එලිසමයක් යොදාගෙන තියෙනවා. වල් පිට බට හට සිට කියන අග එලිසමයක් යොදාගෙන තිබෙනවා. ඒකම සාරඵලය අඹ දඹ රඹ කියන අනුප්‍රාස යොදාගෙන තියෙනවා. ඊළඟ මීර ජලය ඇල්ල දොල කියන තැන්වල අනුප්‍රාස යොදාගෙන තිබෙනවා. මේවත් ස්වාභාවික වර්ණනා පුතේ. අතිශයෝක්ති නෙවෙයි. බොරුවට කීමක් වැඩියෙන් කීමක් නෙවෙයි. යථාර්ථයේ තියෙන දේ ඊටාම ස්වාභාවික ආකාරයෙන් නිරූපණය කිරීමක් තමයි මේ කවි තුල දක්නට ලැබෙන්නේ. ඒ නිසා ඊටාම ප්‍රිය රසවත් නිර්මාණයක් හැටියට මේ කවි නිර්මාණ ගන්නට පුළුවන්. ඉතින් ආපහු ශාස්ත්‍රීයත්වයට අපි යනවා නම් මේකේ අඹ දඹ කියන්නේ ජම්බු රඹ කියන්නේ කෙසෙල්. අඹ ජම්බු කෙසෙල් පිරීලා තියෙනවා නම් පුතේ දුවේ මේවා සුවඳ හමනවානේ ඉදෙනකොට සුවඳ හමනවා පරිසරයේ මොනතරම් සුන්දර වෙනවද ඒ එක්කම මේකෙන් ලැබෙන දැන් මේ අඹ දඹ කෙසෙල් ඉදිලා තියෙනවා නම් කුරුල්ලන් කොබෙයියන් ගිරවුන් මයිනන් මේවට එන පරිසරයක් නෙමෙයි පරිසරය. ඒතර චමත්කාර කුරුළු කෙවිලි නාද ඇහෙන ඉදුණු පළතුරු වල සුවඳ දැනෙන දියඇලි වලින් පිරුණු පරිසරයක සුන්දරත්වයේ මොනතරම් සිත් තුලට සහනයක් වෙනවද අස්වැසිල්ලක් වෙනවද සාරඵලය ඊළඟ මීර ජලය ඇලදොල කඳු පිටින් බට මිහිරි ජලය නෙමේ ගලා හැලෙන්නේ හතර වටින් මිහිරි ජලය බෝතල් කළ වතුර බිබී ඉන්න සමහරුන්ට මේ මිහිරි ජලයේ සුව පහසුව දැනුනොත් මොනතරම් නම් සුවයක් හැබෑවටම දැනෙයිද මේ කඳු වලින් ගලා හැලෙන කඳුරකින් එන ජල පහර සිතට මොනතරම් සුන්දරත්වයක් ඇති කරනවද ඇසට මොනතරම් රසඳුනක් වෙනවද බිව්වොත් පිපාසාවට මොනතරම් බෙහෙතක් ඔසුවක් වෙනවද මේ සුන්දරත්වයේ මේ කතුවරයා ප්‍රකාශ කරන්නේ මිහිරි ජලයේ ගලා හැලෙන සුන්දර දසුන් දක්නට දැන් අඩු වුණත් ඒ යුගයේ තිබුණු සුන්දරත්වය තමයි කතුවරයා මේ විදියට ප්‍රකාශ කරන්නට උත්සාහ කරන්නේ ඒකම අඹ දඹ රඹ තියෙනවා නම් සස්ත්‍රිකයිනි පුතේ දුවේ කලින් කිව්වා කුඹුරු සරුසාරයි තල් පොල් ගෙවතු පිරීලා තියෙනවා. ඉතින් අඹ රඹ දවත් එකතු වුණාම මොනතරම් මේ පරිසරයේ සුන්දරත්වයක් සහ සස්ත්‍රිකත්වයක් ඇති වෙනවද? ඒ නිසාම නෑර ලොලය වඩවන දුටු දනන්නට නෑර ලොලය කියන්නේ ආසාව. ආසාව අත්හරින්නෙම නැතුව මිනිසුන්ගේ සිත් ආසාවෙන් පිරෙනවා. මේ දකින ජනතාවගේ සිත් ආසාවෙන් බැඳෙනවා මේ නිසා. ඒ වගේ ආකාරයෙන් තමයි මෙන්න මේ විදියට ඉඳගෙන මේ කෑරගලේ කියන ගම අපූර්ව ආකාරයෙන් වැජබෙන බව කතුවරයා ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ ප්‍රකාශනයත් එක්ක ඉදිරිපත් කරමින් පුතාලට ඉදිරියට ගමන් කරන්නට පුළුවන්. ගුරුතුමිය තවත් කොටසක් අපි ප්‍රශ්නයේම ඒ ප්‍රශ්නේ ඊළඟ කොටස තමයි ශාස්ත්‍රීයත්වය හා අධ්‍යාත්මික බැඳියාව කොහොමද කියලා මේ කවි පන්තියෙන් කොහොමද නිරූපණය වෙන්නේ කියලා තමයි ඊළඟට අපි මේ සාකච්ඡාවට බඳුන් කරන්නේ. ගුරුතුමා සඳහන් කරා ස්වාභාවික සම්පතින් අනුන ප්‍රදේශයක් කෑරගල ප්‍රදේශය ඒ වගේම එහි තිබුණු ආර්ථික සමෘද්ධිය මේ සඳහන් කළා. දැන් ඒ පරිසර සුන්දරත්වයේ තුල කොහොමද කවියා ඒවා වර්ණවට හසු කරගත කාව්‍යමය උපක්‍රම ඒ සියල්ල සාකච්ඡා කළා. ශාස්ත්‍රීයත්වයේ හා අධ්‍යාත්මික බැඳියාව ගැන කතා කරද්දී හොඳම උදාහරණයක් විදියට හිතෙන මේ
මට හිතෙනවා මේ පැසෙන් නිබඳ සුවඳල් කෙත් වත් අවට කියන කවිය ගුරුතුමිය ගායනා කළොත් හොඳයිනේ කවිය. පැසේ නිබඳ සුවඳල් කෙත් වත් අවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුරවිම නක් ලෙසට රසෙයි අමා රසමය පියස දුට හරි අපි ගැන විස්තර ඔව් දැන් මේ කවියෙන් කෑරගල ගමේ තියෙන ආර්ථික පොහොසත්කම ඒ වගේම සුරක්ෂිතතාවය ගැන සඳහන් වෙනවා. දැන් මේකේ ශාස්ත්‍රීයත්වය ගැන කියද්දී හාත්පසින්ම මේ කෑරගල ප්‍රදේශයේ නිරන්තරයෙන්ම සුවඳල් නැමැති කෙත් මේ වී විශේෂය වගා කරනවා. ඒ වගේ මේ අස්වැන්න සරුසාර බව කවියා ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මේ කෘෂි කර්මාන්තයෙන් පමණක් නොවේ මේ අය ගව සම්පතින්ද පොහොසත් ජනතාවක් මේ ගමේ ඉන්නවා. දැන් අපි සාමාන්‍ය සරලව කිව්වොත් බතෙන් විතරක් නෙමෙයි කිරෙන් මොනුත් පෝෂණය වෙච්ච ජනතාවක් කෑරගල ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. ඒකේ පැහැදිලි වෙනවා ඒ කවි ඒ දෙවෙනි පදයෙන් ඒ බව ගව සම්පතින් පොහොසත් කියන එක තමයි පෙන්වන්නේ. ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට. ඒ කියන්නේ කිරෙන් පොහොසත් මේ ළමා වසු පැටියන්ගේ හඬ කෑරගල ප්‍රදේශයේ ඉතාම දුරට එන ළමා වසු පැටියන් කියන්නේ පුංචි වසු පැටව්. මේ කවියා ඒ වසු පැටවුන්ට දීලා තියෙන ආදරය තමයි ළමා කියන වචනයෙන් මේ විදාගෙන මෛත්‍රී හිමියන් දක්වලා තියෙන ළමයින් ළමා වසු පැටියන් කියලා දක්වන පුංචි වසු පැටියන් ඔවුන් කිරටයි මේ අඬන්නේ. එතකොට කිරෙනුත් පොහොසත් ජනතාවක් කෑරගල හිටි බව පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි ඒ කිරෙන් පොහොසත් කියන්නේ මේ ගමේ මිනිස්සු පස්ගෝ රසෙනුත් මේ ගැමිය පොහොසත්. ඒ නිසා මේ අය හරිම නිරෝගී. නිරෝගී වුණාම මේගොල්ලන්ගේ කායික ආර්ථික පාරසික පෝසත්කම වගේ නිසාම මානසික තත්ත්වය ඊටාම ඉහළ මානසික තත්ත්වයෙන් මේ අය ජීවත් වෙනවා. ඒ කියන්නේ උසස් මේ ඉහළ මානසික තත්ත්වයක් තියෙන ආර්ථික වශයෙන් සමෘද්ධිමත් නිසා. ඉතින් අපි සාමාන්‍යයෙන් උත් කියනවා මේ මිනිස්සුන්ට බණ භාවනා හරි කවර දේවද අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ අය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් අය වෙන්න ඕනේ. ඒ වගේ මේ සත්කාර පුණ්‍ය කර්මයන් සඳහා යොමු වෙන්න නම්. ඉතින් මේ වගේ මානසික තත්ත්වය ඉහළ තියෙන අයට පන්සල් යන එක බණ පදයක් අහන්න සූදානම් වෙන එක ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න එක ඒ තරම් අරුමයක් නොවේ. ඒ ශක්තිය ඒ අයට මේ ගම තුලින්ම ලැබිලා තියෙන ගමේ තියෙන ශාස්ත්‍රීයත්වයේ තුලම ඒ ආධ්‍යාත්මික බැඳියාව නිරන්තරයෙන්ම බැඳිලා තියෙනවා. ඒ නිසා මේ ගමේ අය ඒ කරා යොමු වෙලා තියෙනවා. දැන් අපි ඒ පළවෙනි කවියේ පැසෙන් නිබඳ සුවඳල් කෙත්වත් කියන අවට කවිය තුලින් තමයි ඒ ශාස්ත්‍රීයත්වය හා ආධ්‍යාත්මික බැඳියාව කොහොමද තිබුණේ කියලා දුවල පුතාලට වටහලා දුන්නේ. දැන් ඒ වගේම තමයි තවත් උදාහරණයක් ගන්න පුළුවන්. මේ නොඑක් තැනම පිපි මල් පිරුණු පොකුණුය ගෙයක් කනම සැදැහෙන් දෙවන දකුණුය සුදක් ලෙස තිබේ මලු මං හැරකුණුය සියක් අය කෙරෙති වැඳ පුද පැදකුණුය. මේ කවියේ මල් පිරි පොකුණු වලින් සමස්ත රස සංහිතාවන් ආස්වාදය කරන්නට සහෘදයට ඉඩ දීලා තියෙනවා. සමස්ත රස සංහිතාවන් කොයිතරම් සුන්දර ප්‍රදේශයක් මොනතරම් සුන්දර විදිහට වර්ණනා කරලා තියෙනවද. මේ කෑරගල විහාරයේ භූමිය ඒ විහාර භූමියේ පිහිටි පද්මාවති පිරිවෙන මේ අවට පරිසරය කොච්චර සුන්දර විදිහට වර්ණනා කරලා තියෙනවද. හැමතැනම තියෙන්නේ හාත්පසම පීලා තියෙන්නේ මල් පිරුණු පොකුණු. දැන් මේ මල් පිරුණු පොකුණු පස් පියුමෙන් සුසැදිණු පොකුණු ඒවා තියෙන්නේ. ඒ වගේම මේ ඒකෙන් එනොත් පෙන්නනවා මේ ස්වභාව සෞන්දර්යය තුළින්
ශාස්ත්‍රීයත්වයේ කොහොමද මතුවෙන්නේ කියලා. ඒ වගේම ගයක් කනම කියන එකේ තේරුම පුතේ ගයක් පාසාම කියන කනම කියන්නේ පාසාම. දැන් මේ ගයක් පාසාම ශ්‍රද්ධාවෙන් කෙරෙන දානමාන තියෙනවා. දකුණු කියන්නේ දානමාන සිදු වෙනවයි කියලා. ගයක් දෙනු ලබනවා දානමාන දෙනු ලබනවා. ඉතින් මේ හැබැයි මේ ගමේ මිනිස්සු ගයක් පාසා දන් දීම සිදු කරන්නේ මේවා චාරිත්‍රයක් විදියට නන් නෙවෙයි. මොකද චාරිත්‍රයක් විදියට කරොත් ඒක නිකන් මිනිස්සු කරන්නම් වාලේ කරන වැඩක් විදියට වෙනවා. දැන් මේ පද්‍යයේ සඳහන් වෙන විදියට ඒවා චාරිත්‍රයක් විදියට නෙමෙයි කරන්නේ. මිනිස්සු මේවා කරන්නේ ශ්‍රද්ධාව නිසාමයි. ශ්‍රද්ධාව තමයි මෙතන වැදගත්. ඔබ දන්නවා ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා? නිවැරදි අවබෝධය තෙරුවන් කෙරේ තියෙන ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරේ තියෙන නිවැරදි අවබෝධය. මේ ගමේ මිනිස්සු ඒ අවබෝධයෙන් යුතු මිනිස්සු. ඒ වගේම සුදක් ලෙස තිබේ මලු මං හැරකුණු උන අධ්‍යාත්මික බැඳියාව පෙන්නනවා ඒ පදේනොත්. මේ ගමත් පන්සලත් යන දෙකේම මේ ගම අතර තියෙන පාරවල් වල මේ මාර්ග හරිම පිරිසිදුයි. කැලි කසල ඉවත් කරලා ඒවා මේ පිරිසිදු. ඒ පිරිසිදු බව ඒ පරිසරයේ තියෙන පිරිසිදු බව මිනිසුන්ගේ සිත්ුත් පාරිශුද්ධ බවට පත් කරලා තියෙනවා. ඒතර මිනිසුන්ගේ සිත් චර්යාවන් ඇතුළු සියල්ලක්ම හරිම පවිත්‍රායි. ඒ නිසා පවිත්‍ර ජනතාවක් කියලා කියන්නේ හොරු බොරු නැති වැරදි සිදු නොවනවා නෙමේ වැරදි ඔවුන් අතින් හිතාමතා වැරදි නොකරන ඊටාම පුණ්‍යවන්ත පිරිසක් ඉන්න ප්‍රදේශයක් තමයි මේ කෑරගල ප්‍රදේශය. ඒ වගේම මේ සියක් අය කෙරෙති වැඳ පුද පැදගුණේ මේ සියල්ලම එකතු වුණාම මේ විහාරය මේ පමණක් නොවේ මේ ගමම එකම පුණ්‍ය භූමියක් බව කවියක් පෙන්නලා තියෙනවා. ඒ වගේම විහාරයෙන් බෙදා හලන විහාරයට එන මිනිසුන්ට ජනතාවට ලැබෙන අවවාද අනුශාසනා බණ දහම් නිසා මේ ගැමියාගේ දිවි පැවැත්ම ඊටම මේ ඒගොල්ලන්ගේ දිවි පැවැත්ම සාර්ථක සරල දිවි පැවැත්මකට යොමු කරගෙන තියෙනවා. ඒ වගේම මේ ගැමියා හැඩ ගැහිලා තියෙනවා හරි නම්‍යශීලී ජීවිතයක් ගත කරන්නට. ඒ නිසා මේ කවිය තුළින් ශාස්ත්‍රීයත්වයේ වගේම අධ්‍යාත්මික බැඳියාව මේ ගම සහ පන්සල අතර තිබුණු අධ්‍යාත්මික බැඳියාව කියන මේ දක්වලා තියෙනවා. මට සඳහන් කරන්න අමාරු වුණා මේ කෑරගල විහාරයේ තියෙන වටිනාකම කොහොමද විදාගම මෛත්‍රී හාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ දිසෙයි වෙහෙරෙහි සුර විමනක් ලෙසට. ඊළඟට ඒ විහාරය ඒ කෑරගල විහාර මැද වුණ දිව්‍ය විමානයක් වගේ දිව්‍ය ලෝකයකට සමාන කරලා තියෙනවා. එහෙමනම් කොයිතරම් වටින තැනක් වෙන්නට ඕනේද? එතකොට එතන දින උපමාවක් ඒ වගේම රසෙයි අමා රසමය අමූර්තමය රසමය එතන තියෙන රූපකයක් ඒ පියස කියන්නේ ප්‍රදේශයට ගියාම අමූර්තමය රසය ලැබෙනවා කියලා තියෙනවා. ඒ තුලත් කවියා මේ ප්‍රදේශයේ තියෙන මේ ප්‍රදේශය හා ජනතාව අතර තිබුණු අධ්‍යාත්මික බැඳියාව මම හිතන්නේ ගුතුමා මේ තවදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් දැන් අපි ප්‍රකාශනයක් හැටියට කතා කරමින් ඉන්නේ මේ රසාස්වාද ප්‍රශ්නයක් සම්බන්ධයෙන්නේ. ඒතර ඉපැරණි ගමක සැප සම්පතින් පිරුණු ස්වභාවය ඉදිරිපත් කිරීම පුතාලගේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ප්‍රකාශනය වෙලා තියෙන්නේ. ඒතර අපි ඉපැරණි ශ්‍රී ලංකාවේ ගම තමයි එකමුතුකමින් බැඳුණු පන්සල හා බැඳුණු කෘෂිකාර්මික රටාවකට හුරු වුණු ඉතා සරල ගති පැවතුම් ඇති නැත්නම් එහෙම මිනිසුන් සිටින පරිසර ඇලදොල ගලා හැලෙන ජලාශ වලින් පිරුණු පරිසරයක් තමයි අපේ පැරණි ගම. ඉතින් මේ කතුවරයා කියන පරිදි මේ ප්‍රමාණය මිනිසුන්ට ඒ තරම් වැඩ තිබුණේ නැහැ. කුඹුරු ගොවි තැන කළා. තල්පොල් ගෙවතු වල තියෙන වැඩ කටයුතු කළා. ඉන්පස්සේ සරලයි ජීවිතය කෑව බිව්වා පන්සලට ගිහිල්ලා පන්සලත් එක්ක සමග කටයුතු කිරීම තමයි පැරණි ශ්‍රී ලාංකික ගැමියා කළේ. මේ ස්වභාවයේ ඊටා විසිතුරු ලෙස නමුත් ස්වාභාවික අන්දමින් මේ ඉක්මවා යාමක් නැහැ, අතිශයෝක්තියක් නැහැ, මුසාවක් ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන්නේ නැතුව ඉදිරිපත් කර තිබෙනවා. මේ ශාස්ත්‍රීයත්වයේ සහ ආධ්‍යාත්මික බව, සෞන්දර්ය, සුන්දරත්වය මෙන්න මේ කරුණු හරහා පුතාලට පුළුවන් පුතාලට එවන් ප්‍රකාශනයක් ලැබුණොත් ওই විදිහට කරුණු ඉදිරිපත් කරමින් තහවුරු කරන්නට. පුතේ දුවේ අපි උත්සාහ කරනවා තවත් එවන් විචාර රසාස්වාද ප්‍රශ්නයකට විසෙන්නට. පුතාලට තිරයෙන් බලා ගන්න පුළුවන් ඒ ප්‍රශ්නය. හංස සංදේශ කවියා අර්ථ රසය මෙන්ම
ශබ්ද රසයේද මනවින් යොදාගෙන ඇති බවට නිදසුන් කෑරගලයේ වැජබෙයි මේ ලෙසින් සිට යන පද්‍ය පන්තිය පුරාම දැකිය හැකිය. මේකේ කොටස් දෙකයි පුතේ දුවේ. හංස සංදේශ කවියා අර්ථ රසය මෙන්ම ශබ්ද රසයද අපි මීට කලින් කතා කරලා තියෙනවා ශබ්ද රසය ගැන පමණක්. මෙතෙන්දි කතා කරන්නේ අර්ථ රසය මෙන්ම ශබ්ද රසයේද මනවින් යොදාගෙන ඇති බවට නිදසුන් කෑරගලයේ වැජබෙයි මේ ලෙසින් සිට යන පද්‍ය පන්තිය පුරාම දැකිය හැකිය කියන එකයි. එක් අංශයකට නිදසුන් දෙක බැගින් දෙමින් විස්තර කරන්න කියලායි කියන්නේ. පුතේ දුවේ මේ මම මුලින්දිත් සඳහන් කළා ඕනෑම කතුවරයෙක් යම් තේමාවක් නැත්නම් අනුභූතියක් පාඨකයා වෙතට ශ්‍රාවකයා වෙතට ගෙන යනකොට ඒ පාඨකයා ශ්‍රාවකයා කවුද කියලා හඳුනගෙන ඔවුන්ට ගැළපෙන උපක්‍රම භාවිතයක් කරනවා. ඒතර සාමාන්‍ය ජනතාවට යනවා නම් සාමාන්‍ය ජනවහර යොදා ගනිමුනුත් ව්‍යක්ත එහෙම නැත්නම් වියත් උගත් පිරිසට ඉදිරිපත් කරනවා නම් වියත් වහර යොදා ගනිමින් තමයි මේ කතුවරුන් තම උපක්‍රම භාවිත කරන්නේ. ඒතර අර්ථ රසය සඳහා යොදා ගන්නවා උපමා අලංකාර, රූපකාලංකාර, අතිශයෝක්ති අලංකාර වැඩියෙන් කීම, උත්ප්‍රේක්ෂ අලංකාරය ඒ කියන්නේ ලෝකේ පවතින දෙයක් වෙනත් ආකාරයකට කීම, එහෙම නැත්නම් අජීව දෙයකට සජීවත්වයක් ආරෝපණය කිරීම මේ ආදී වශයෙන් උපමා මේ අර්ථ රසය සඳහා කතුවරුන් විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒ එක්කම එලිසමය අනුප්‍රාස විරිත සහ ලය නැත්නම් තාලය මේ රටාව කතුවරුන් යොදා ගන්නවා අර අර්ථ රසය තව තවත් තහවුරු කිරීම සඳහා, දීප්තිමත් කිරීම සඳහා. එතකොට හැම කවියෙකුම ඒ උපක්‍රම භාවිත කරනවා තම තම නැන පමණින්. ඒතර මේ නිවිච්ච තැන්පත් කතුවරුන් අතින් නිර්මාණය වෙන්නේ මේ ශබ්ද රසය අර්ථ රසය මිශ්‍ර වුණු සුන්දර කවි. ඉතින් හංස සංදේශයේ පුරාමත් මේ කවි දකින්නට ලැබෙනවා. ස්වාභාවිකත්වයේ ඉක්ම නොඉක්ම වූ එහෙත් ඊතා රසයෙන් බෑහෙන නිර්මාණ මේ පද්‍ය පන්තිය තුල දකින්නට ලැබෙනවා. අපි බලමු මේ වගේ ප්‍රවේශයක් අපි මුලදීත් කතා කරලා තියෙනවා පුතාලට කොහොමද මේ විචාර නැත්නම් රසාස්වාද වලට එළඹෙද්දී ප්‍රවේශණය ගන්න කොහොමද කියන එක. ඉතින් අපි බලමු මේ සඳහා ගත හැකි කවියක් උදාහරණ වශයෙන් අර්ථ රසය විදහා දැක්වෙන අයුරු. අර්ථ රසය මේ බලන්න ඕනි පුතේ දුවේ. මිහඹ මුව මණ්ඩල මෙන් දිලෙන හැම විටම අපි මුලදිත් මේ කවියම සාකච්ඡා කළා. අර ගුරුතුමිය කිව්වා වගේ පුතේ දුවේ සමහර කවි අපි මේ ගොනු කරන්නේ පුතාලට දූලටත් පැහැදිලි වෙන්න එක කවියක් විවිධ ප්‍රශ්නවලට යොදා ගන්නට පුළුවන්. ඒක කවි බොහොමයකින් කරන ඒවා සමහර වෙලාවට ඊටා වැදගත් කවි කිහිපයකින් කරගන්නට පුළුවන්. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියලා කතාවක් තියෙනවනේ. ඒ වගේ තමන් ਵਿਚාරවලට සූදානම් වීමේදී ඒ උද්ෘත හොයාගන්නට අවශ්‍ය වෙන්නේ ඕනෑම ප්‍රශ්නයකට ඉදිරිපත් කිරීමෙන් තහවුරු කළ හැකි උදාහරණ තමයි. එහෙම වුණොත් තමයි පුතාලා ජයග්‍රාහී වෙන්නේ. ඉතින් මිහඹ මුව මණ්ඩල මෙන් දිලෙන හැම විට මෙතන අර්ථ රසය අපි කිව්වා උපමා සහ රූපක කියලා. උපමා කියන්නේ මොනවද කියලා පුතාලා දන්නවා. යම් දෙයක් තවත් දෙයකට සමාන කිරීම. ඒ වගේම තමයි හැඟවුණු උපමාවට අපි කියන්නේ රූපක කියලා. රූපකයක් තියෙනවා මෙහි මුලින්ම මෙහි හඹ. ඒ කියන්නේ මෙහි අඹ පොළොව නැමැති කාන්තාව. ඒතර ඒක රූපකයක්. ඒතර ඊට පස්සේ ඒකත් එක්කම මිහඹ මුව මණ්ඩල මෙන්. ඒ කියන්නේ මිහිය නැමැති නැත්තම් පොළොව නැමැති කාන්තාවගේ පිරුණු මුහුණ මෙන්. ඒතර උපමාවකුත් යොදාගෙන තියෙනවා. රූපකයකුත් යොදාගෙන තියෙනවා. එතකොට මේ පොළොව නැමැති කාන්තාවගේ මුහුණ වගේ තමයි මේ විහාරයේ දිලෙන්නේ. මේ පරිසරයේ මේ විහාරයේ පිහිටලා තියෙන එක කියන එකයි කතුවරයා කියන්නට උත්සාහ කරන්නේ. ඒකම තුන්වෙනි පෙළෙහි කිරඹ පොකුරු මී රස ලැබ බොන ලෙසට කිරියඹ මුලදී සඳහන් කළා. කිරි සහ ජලය තමයි හංසයාගේ ඊටාම සන්තුෂ්ටිමත් ආහාරය. ඒ නිසා මේවා ලැබෙනකොට මොනතරම් හංසයා සතුටු වෙනවද? ඒ වගේම සතුටක් මේ විහාරයේදී ලබන්න කියන එක තමයි කතුවරයා කියන්නේ. එතකොට මේ යොදාගත් උපමා රූපක නිසා සරල බස් වහර සමහරවිට මෙතන සරල බස් වහරකට වඩා වියත් වහර යොදාගෙන තියෙනවා. ඒකම
තත් බව වචන බිඳගත් වචන භාවිත කරමින් මේ පරිසරය පිළිබඳ මනා අර්ථයක් ගොඩනැගීම සඳහා කතුවරයා මහන්සි වෙලා තියෙනවා කියලා පුතාලට ඉදිරිපත් කරන්න පුළුවන්. ගුරුතුමිය අපි එවන් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. තවත් අර්ථ රසයේ විදහා දැක්වෙන කාරණාවක් අපිට ගන්න පුළුවන්. දුටු සත සිතට තුටුවන ලෙසට නිතියන කියන පද්‍ය ගන්න පුළුවන්. එතනදී අර්ථ රසයේදී අර්ථ රසයේ උපක්‍රම ඔබ දන්නවා ගුරුතුමා සඳහන් කළා වගේම දැන් අපි අර්ථ රසයේ උපක්‍රම තමයි මේ උපමා භාවිතයත්. මෙතනදී අපිට ගන්න පුළුවන් මේ දුටු සත සිතට තුටුවන ලෙස නිතියන කියන කවියේ උපමා දෙකක් තියෙනවා. එකක් ඔය ඉරියැඳි පදයෙන් පැහැදිලිව පේනවා එක උපමාවක් සතරත එකට සමකර බෙර ඇසක් මෙනි කියන එක. ඒ වගේම තවත් ගන්න පුළුවන් නේද ගුරුතුමා අපිට මිහිකත සඳ නෙලෙව් දුන් උර මඩල වැනි කියන එකත් ගන්න පුළුවන්. දැන් මෙතනදී මේ උපමා විතරක් මේ පිළිතුරු ලියද්දී අපි ਵਿਚාරය කරනකොට කවි වල එතකොට මෙතන මේ උපමා විතරක් ගැන සඳහන් කරලා බෑ පුතේ උපමා වලින් මොනවද මේ කියවෙන කරුණ මොනවද කියලා ඔබ පැහැදිලි කරන්නට ඕනේ. දැන් මේ කවියේදී විහාරයක තිබුණු පැවතිය යුතු සංසුන් නිසලහා සුන්දර හිතකාමී වටපිටාවක තතු අඟවන්නට කවියා උත්සාහ දරලා තියෙනවා. දැන් ඒ නිසා තමයි කවියා එතනදී ගත්තා බෙර ඇසක් වගේ කියලා. මුළු සතර දිශාවම එකට එකතු කළ බෙරේක සමතලා මතු පිටක් වගේ සියල් මුළු සතර දිශාවම එකට එකතු කළ ප්‍රදේශයක ස්වරූපය තමයි පෙන්වන්නේ මේ සතර අත එකට සමකර බෙර ඇසක් මෙනි කියන එකේදී. ඊළඟට උර මඩල වෙනුවෙන්. දැන් මේ උර මඩල වැනි කියන යෙදුම මේ උපමාව යොදා ගැනීමෙන් අපට දැමෙන චමත්කාරය. ඒක සාමාන්‍ය විදිහට නෙවෙයි ප්‍රකාශ කරලා තියෙන මිහිකත සඳ නෙලෙව්. ඒ කියන්නේ සඳුන් ආලේප කලා වැනි උර මඩලක්. එතකොට මේ උපමාව යොදා ගැනීමෙන් අපට දැනෙන චමත්කාරය ඒ වගේ මේ සඳුන් සුවඳ තුළින් විහාරයෙන් එන අධ්‍යාත්මික සුවය මතු කරලා තියෙනවා. කවියා එතනදී ඒ උපමා තුළින් ඒ කවියේ අර්ථ රසය විදහා දක්වන්නට කවියා උත්සාහ කරගෙන තිබෙනවා. අපි ඉක්මනට තවත් ශබ්ද රසය සඳහා වූ කවියක් බලමු. තිරේ මතින් දිස්වේ පුතේදුවේ පවනද පිපි තුරේය නිරතුරේය කුසුමන් පෙති තුරේය මලු තුරේය අවට සුපිපි සරේය බිඟු සරේය සිත එවේර කෙරේය ලොබ කෙරේය. බලන්න පුතේ මොනතරම් දුරට අනුප්‍රාසවත් යෙදුම් රයන්න බහුල වචන මොනතරම් යොදාගෙන තියෙනවාද කතුවරයාගේ ශක්තිය වාග් ශක්තිය තමයි මේකෙන් ප්‍රකාශ කරන්නට උත්සාහ කරන්නේ. මේ ශබ්ද රසය අපි කිව්වා ශබ්ද රසය කියන්නේ ඇසීමට ප්‍රිය බවක් ඇති කිරීම. මෙහිදී අග නිරතුරේය මලුතුරේය බිඟුසරේය ලොබ කෙරේය කියන අනුප්‍රාසවත් එලිසමය යොදාගෙන තිබෙනවා. ඊළඟ පිපිතුරේය පෙතිතුරේය පිපිසරේය හෙර කෙරේය මැද එලිසමයක් යොදාගෙන තියෙනවා. එයත් අනුප්‍රාසවත් බවින් යුක්තයි. මේ අවස්ථාව පිපිලත් මල් පිපිලා තියෙන සුළඟ හමනවා මල් පිපිලා තියෙන ගස්වලට ගස්වල වැදෙන සුළඟ නිසා මල් හැලෙනවා මලු පුරා ඇතිරෙනවා. මේ අපූර්ව සුන්දරත්ව මොහොත කතුවරයා ඉදිරිපත් කරන්නේ අපූර්ව විදියට. අපි මේ කවිය මදක් ගායනා කරලා බලමු. ශබ්ද රසය පවනද පිපිතුරේය නිරතුරේය කුසුමන් පෙතිතුරේය මලුතුරේය අවට සුපිපි සරේය බිඟු සරේය සිත එවෙහෙර කෙරේය ලොබ කෙරේය. අර අනුප්‍රාසවත් ගතිය යොදා ගැනීම තුළින් බහුල ශබ්ද නිසා අසන්නා තුල අපූර්වත්වයක් ඇති කරන්න උත්සාහ කරනවා. පුතේ දුවේ අපි උත්සාහ කළේ ශබ්ද රසය සහ අර්ථ රසය සඳහා කතුවරයා මොනතරම් චමත්කාර ජනක ලෙස අවස්ථා නිරූපණය කර තිබෙනවාද යන බග. මේ විදිහට පුළුවන් පුතාලට උසස් ජයග්‍රහණයක් කරා යන්නට. නැවත ඔබ අප හමු වනතුරු ඔබ සියල්ලන්ට ආයුබෝවන්. ආයුබෝවන්. Your family channel.